And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබරතරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මෙරට කොවිඩ් ආසාදිතින් 50,000 ඉක්මවයි. ඊයේත් ආසාදිතින් 692ක්. තවත් මරණ 3ක් සමගින් මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළට. අදත් උණුසුම් වූ පමුණුව. දිමුලා කළ බැලිජාවාරමක් පැටලීමට ගිය වනජීවි නිලධාරීන්ට ගම්වාසීන්ගෙන් බාධා. ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගල්ලේදී ඇරඹෙයි. දිමුත් ඉවතට නායකත්වයේ වගකීම චන්දිමාල්ට. Got him. That's the fourth duck in a row. අකණ්ඩව සිව්වැනි වරටත් කුසල් ලකුණු නොලබා දැවීයයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය දෝෂාභියෝගයක් සම්මත කරගනී. හිරු දෙවියන්ට උපහාර පුදන තයිපොංගල් දිනය අදයි. කළගුණ සැලකීමේ වැදගත්කම ලොවටම කියාපාන්න මෙම දිනය සැමරුමට ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් මහත බැතියෙන් අද එක්ව සිටිනවා. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව හිරු එළියට මෙන්ම ස්වභාව ධර්මයටත් කෘතගුණ සැලකීම ඈත ඉතිහාසයේ සිටම දකින්නට ලැබෙනවා. අදට යෙදී ඇති තයිපොංගල් දිනෙන් හින්දු බැතිමතුන් හිරු දෙවියන් නවතින්නේ එවන් කෘතගුණ සැලකීමක් සඳහායි. තයි යනුවෙන් හැඳින්වෙන්නේ දුරුතු මාසයයි. පොංගල් යනුවෙන් අදහස් කරන්නේ කිරි ඉදිරිවීමයි. ඒ අනුව අද අලුයම් කාලයේ ලොවපුරා මෙන්ම අපේ රටෙත් හින්දු ජනතාව මේ තයිපොංගල් සැමරුමට එක්ව සිටියා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හින්දු ජනතාවගෙන් බොහෝ පිරිසක් කෝවිල් වලට නොගොස් තම නිවෙස්වලම අද අලුයම් කාලයේදී මේ චාරිත්‍රය සිදු කළ ආකාරය දක්නට ලැබුණා. මෙලෙස උතුරවාගත් කිරි හිරු දෙවියන්ට පිදීමෙන් ඔවුන්ට සශ්‍රීකත්වය ළඟාවන බවට ඔවුන් විශ්වාස කරනවා. උතුරවාගත් කිරිමුට්ටියෙන් කිරිබතක් පිස දෙවියන්ට පූජා කිරීමද ඔවුන් අනාදිමත් කාලයක සිට සිදු කරනු ලබනවා. කෘතගුණ සැලකීමේ අගය ලොවට කියාපාන මේ සංස්කෘතික උත්සවය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් සමරන්නත් හින්දු බැතිමතුන් පියවර ගන්නවා. අද දිවයිනේ ප්‍රදේශ රැසකදීම එලෙස ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හිරු දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්තුවා. මේ අදුදැසන කාලයේදී කොළඹ ප්‍රදේශ කිහිපයක කෝවිල්වල දක්නට ලැබුණු තත්ත්වයයි. බොහෝ දුරට ඔවුන් දුරස්ථ භාවය රැකගනිමින් සීමිත පිරිසක් පමණක් ආගමික වතාවත්වල නිරතව සිටියා. වතුකර ප්‍රදේශවලත් අද අලුයම් කාලයේ පටන් තයිපොංගල් චාරිත්‍ර ඉටු කරමින් මෙම කෘතගුණ සැලකීමේ උත්සවය සැමරීමට ජනතාව පෙළගැසී සිටියා. උතුරු නැගෙනහිර ජනතාවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අද උදැසන තයිපොංගල් සැමරුම්වලට එක් වුණා. දකුණු පළාතේ හින්දු ජනතාවද කෝවිල්වලට ගොස් මෙලෙස අද තයිපොංගල් සැමරුම්වලට එක් වුණා. අද තයිපොංගල් දිනය ජනවාරි මාසයේ 14 වෙනිදා විශේෂයෙන්ම අපේ රටේ සහෝදර ද්‍රවිඩ ජනතාව උත්කර්ෂවත් ලෙස තයිපොංගල් දිනය සමරනවා. කෙසේ වෙතත් මෙවර තයිපොංගල් වෙනදා සමරපු ආකාරයට අපිට සැමරීමට හැකියාවක් නැහැ. එයට හේතුව කොවිඩ් වසංගතය. අපිට සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්න නොහැකි වුණා. වෙසක් පොසොන් ඒ වගේම අසිරිමත් නත්තල 2021 අවුරුද්ද මේ සියල්ල අපිට අහිමිව ගියා. එයට හේතුව කොවිඩ් වසංගතය.
කෙසේ වෙතත් ඒ සියල්ල අපි කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සැමරුවා. ඒ සැමරුවේ අපේ පවුලේ අයත් එක්ක. අපි ඉන්න පරිශ්‍රයත් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම අපි ද්‍රවිඩ අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවර තයිපොංගල් උත්සවය පවුලේ අයත් එක්ක විතරක් සමරන්න. පරිශ්‍රය අයත් එක්ක විතරක් සමරන්න. කොවිඩ් වළක්වා ගැනීමට තියෙන හොඳම ක්‍රියාමාර්ගය එයයි. එසේ නොවුනහොත් කණ්ඩායම් හැටියට සමූහයක් හැටියට මේ සමරන්න ගියොත් නැවත මේ රෝගය ව්‍යාප්ත වෙන්න ඔබ අතර පැතිරෙන්න පොකුරු අනුපොකුරු නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. මේ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කර පවුලේ අයට විතරක් සීමා කරලා තයිපොංගල් සමරන ලෙසට අපි අපේ සියලුම සහෝදර ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අදට යෙදී ඇති තයිපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම විපක්ෂ 나යක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ජාති ආගම් ભેදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදා කිරීම තමාගේත් තම රජයේත් ඒකායන පරමාර්ථය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තයිපොංගල් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි අඩංගු වන්නේ ඊට මඟ පාදන ක්‍රියාදාමය බවයි. කළගුණ සැලකීම ශ්‍රී ලංකීය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බවත් නෙලාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුද කරන තයිපොංගල් උත්සවය අප සමාජය අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංකේතවත් කරන බවද ජනාධිපතිවරයාගේ තයිපොංගල් දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. ස්වභාව ධර්මයේ වටිනාකම සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානුෂීය අදහස් පිළිබඳ තයිපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ජාති ආගම් සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සිතුවිලි සහ අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බවයි. අභියෝගාත්මක කාල වකවානුවක වුවද සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා රජය අප වී සිටින බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන්. මේ අතර විපක්ෂ නායකවරයා තයිපොංගල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සෝබා දහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක සෝබා දහම සහ බැඳුණු තයිපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරන බවයි. ලෝකයට අවශ්‍ය වන්නේ සංහිඳියාව බවත් ඒ උදෙසා මානව සංහතියට පැවරී ඇති වගකීම අතිමහත් වන අතර තයිපොංගල් උත්සවයද ඒ උදෙසා පාලමක් බවට පත් කරගන්නේ නම් ලෝකය වඩාත් සුන්දර වනු ඇති බවද විපක්ෂ නායකවරයාගේ සුබ පැතුම් පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන්. විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ කුඩු අංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ හෙරොයින් ග්‍රෑම් 102ක් සමග මෙම පුද්ගලයා මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙවන මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ටාශයට තොරතුරක් ලැබී තිබෙනවා. එම තොරතුරට අනුව ඊයේ රාත්‍රී මොරටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 102ක් සමග 22 වැනි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මොහු සම්බන්ධව විමර්ශනය කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ප්‍රසිද්ධ කුඩු ජාවාරම්කරුවෙකු වන රත්මලානේ අංජු නැවැත්තා විසින් මෙම ජාවාරමට යම් ආකාරයක සබඳතාවයක් ඇති බව මේ සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කර දින 7ක කාලයක් සඳහා රඳවා තබා ගැනීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඩුබායි රාජ්‍යයේ වගේම මැද පෙරදිග යම් රටවල් වල සිට ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරම් මෙහෙවන පුද්ගලයන් මේ වන විට 13 දෙනෙක් පමණ හඳුනාගෙන තිබෙනවා. සම්පූර්ණයෙන්ම හෙරොයින් මද්‍රව්‍ය ජාවාරම මේ වන විට නැවැත්වීමට අවශ්‍ය සියලුම පියවරගෙන තිබෙන්නේ. රාජගිරිය වලවත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී මද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිස් දූෂණ මර්දන ඒකකයට හැකි වුණා. අත්අඩංගුවටගත් සැකකරු සතුව තිබී අයිස් ක්‍රෑම් 50ක් අඩංගු පැකට් 296ක් සොයා ගැනීමට හැකි වුණා. කොළඹ කොට්ටාශ අපරාධ විශේෂ විමර්ශන ඒකකය කළුතර එතන මඩල ක්‍රීඩාංගණය අසලදී ගෙනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙම ගෙනියවිය තවත් අයෙකුට අලෙවි කිරීම සඳහා රැගෙන වෙත් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. මෙම සැකකරු මද්‍රව්‍යයට අබැහිව පුද්ගලයෙකු වන අතර ඔහු විසින් කළුතර ප්‍රදේශයේ නිවසකින් සොරාගෙන තිබූ විදුලි උපකරණ රැසක්ද සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට බන්දගිරිය ප්‍රදේශයේදී ගජමුතු 4ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපදියක්ද පොලිස් භාරයට ගැනුණා. බෙලියත ගැටමාන්න 15 ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපදියක් ත්‍රිරෝද රථයක් සහ පාපැදියක් ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමා තිබෙනවා. මේට සම්බන්ධ සැකකරුවන් සෙවීම සඳහා පොලිසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මදුරන්කුලිය කිත්සිරිවත්ත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්කාගාරයක් වටලා සැකකරුවෙක් සමග මත්පැන් තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. දිඹුලාගල ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩදමීමේ නිරතව සිටි පිරිසක් වැටලීමට ගිය වනජීවී නිලධාරීන්ට ගම්වාසීන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමග ඊයේ රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද වනජීවී නිලධාරීන්ට සිදු වුණා. පොළොන්නරුව ජලකලෙන් නිම්න ජාතික වනෝද්‍යානයේ දිඹුලාගල පරණ මිල්ලාන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පිරිසක් වැටලීමට වෙහෙරකල වනජීවී නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගියේ ඊයේ පස්වරුවේයි. එහිදී සැකකරුවන් සිව් දෙනෙකු පලා ගිය අතර එක් සැකකරුවෙකු වනජීවී නිලධාරීන් භාරයට ගැනුණා. අතුලේ තමයි ඇල්ලුවොත් එහේ දඩේ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ගම්වාසීන් පිරිසක් ඊට විරෝධය දැක්වීමත් සමග දෙපිරිස අතර රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. යාතන ඉඳලා මෙතෙන්ද. මීටර 50නේ කණු දාලා තියෙන්නේ. මීටර ඔකොන්නේලා කේකා කණුව දාලා තියෙන්නේ. එතකොට ඉන්නේ කොතනද? එහිදී වනජීවී නිලධාරීන් අහසට වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට හැකි වූයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් එම ස්ථානයට වැඩම කිරීමෙන් අනතුරුවයි. අර ගමේ පන්සලේ ආතුරුන්ට එන්න කියන්නේ. වෙඩි තිබ්බේ වැඩි දෙකක් කටවල් වහගන්නකො. කලාපට ගිහිල්ලා වැලි දැම්මේක වරදක්. වැලි දැමීම වරදක් ඇතුල් වීමත් වරදක්. ඒකට වෙපන්ස් පාවිච්චි කරන්න බෑ. නමුත් මම කියන්නේ දැන් මේ මිනිසුන්ට අද දුක්ක් බලන්න. ඇත්තටම මුන්ට කන්න බොන්නවත් නෑනේ. වැඩි හරියක් මේ මිනිස්සු ගිහිල්ලා ජීවත් වෙන්නේ පන්සලේ තියෙන ඉතිරිවෙනි දන්කුඩේ කාරේ. මේ ඉන්නේ අපේ මිනිස්සු. මේ මිනිස්සු අපිට කන්න දෙන්නේ නැති වුණාට මුන් තමයි අපේ දුක්කට සැපට ඉන්න මිනිස්සු. ඒතකොට මුන්ට යමක් වුණාන් පස්සේ අපිට කතා කරන්නේ ඒකයි. ගම්මුත් මීට වඩා විනයගරුක වෙන්න ඕනේ. එතන වෙපන්ස් පාවිච්චි කරන්න මෙපා මම අකමැතිම දෙයක් ඔය. මොකෝ මේ තිරසංගත බල්ලෝ බලලු නෙවෙයිනේ. මේ දරු පැටියටවත් වැඩුණා නම් නිරාකරණය කරමු මේ අයටත් අවවාද කරලා මේ පස්සේ ඔයාලත් එහෙම කරන්න පැත්තන අපි දන්නවා ඔයාලගේ බැරිකම අපි දන්නවා. දැන් මේකට අනිවාර්යෙන් නඩුවකට ගියපු ගමන් වැලියකට විතරක් 50000. මේ කාලේ හිතන්නකෝ මිනිස්සෙට 50000ක් රුපියල් 5000ක් ගෙවා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අද ඔයාලා දන්නේ නැතුණාට දෙඹුලාගල පන්සලේ අද අපි කන්නේ පරිප්පුයි බත්. හැමදාම පරිප්පුයි බත් එකක්වත් එන්නත් නැහැ. බොරු නම් මෙන්න ඉන්න සාක්ෂි. يعني අපිටත් මේ මේකට උදව්වක් කරන්න බෑ. දඩයක් ගෙවා ගන්න ගියාට ගෙවා ගන්න උදව්වක් කරගන්න බෑ. ඒ නිසා ඉතින් මේක අපි ලේසිම ක්‍රමයකට යන්. අත්අඩංගුවට ගත් සැකකරු අද පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දියානු සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් මට රටට බොහොම පැහැදිලිව වගකීමකින් කියනවා මේ කාරණාව දන්න පුජ්‍යලෙක් විදියට නැගෙනහිර ජැටියේ විකුණන්නේ නැහැ. අපි ආයෝජකයින්ට එන්න කියලා තියෙනවා අපේ රටට. මේක තනියෙන් මිලියන ගාණක ව්‍යාපෘතියක්. අපේ රටේ මුදලින් මේක කරෝතින් 2032 දී තමයි මේ ව්‍යාපෘතිය අපිට අවසන් කරන්න වෙන්නේ. ඒතකොට 2032 දී මේ ව්‍යාපෘතිය අවසන් වෙනකොට අපිට එන්න තියෙන නැව් ටික වෙනත් රටවල් වල නැව් සමාගම් වලට හැරිලා ගිහිල්ලා ඉවරයි. ඒතකොට නැගෙනහිර ජැටිය හදලා ඉවරනකොට එන්න නැව් නැත්නම් මොකටද මේ ජැටියක් හදන්නේ? නමුත් මේ අවස්ථාවේදී මම ළඟ තියෙනවා 2020 ඔක්තෝබර් මාසේ 22 වෙනිදා වර්තමාන වරාය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා. මේ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා ආයෝජකයෙක් මෙම වරාය සංවර්ධනය සඳහා අවශ්‍ය ගෙන්නන්න ඕනේ. ඒ ආයෝජකයා ඉන්දියාවේ අදානි සමාගම විය යුතුයි කියලා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලයට ඇමතිවරයෙක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. එම ආයෝජකයාගේ නම සඳහන් කරමින් අදානි සමාගම කළුතර ඉන්න රෝහිතා බේගුණවර්ධන ඇමතිතුමාට පුළුවන් නම් තමන්ගේ අභිමතය පරිදි එයාට මොන හරි ලැබෙන හින්දා කියලා කියනවා. එයාට කොමිස් කුට්ටියක් හම්බෙන හින්දා කියනවා. මේ සමහර කතිකෝ කියපුවම මේ කියන්නේ. ඒ හින්දා මේ එයා මේක ඉදිරිපත් කරලා. එයා තමයි වැරදිකාරයා. මේ ඇමතිවරයා තමයි දැන් මේ වැරද්ද කරන්නේ කියලා හදනවා වැරදි බොරු මත
එතුමාගේ පූර්ණ සහයෝගය ඇතුව හදාගත්තු යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය ගෙඩිය පිටින්ම මේ රටට හිමි සම්පතක් අපිට අහිමි කරන වෙලාවේ හූ කිව්වේ නෑ. මීයෙක් වගේ හිටියා. දැන් කතා කරනවා මේ සම්බන්ධයෙන්. මං කිව්වා එදා එතුමාට පාර්ලිමේන්තුවේදී දෙන්න ඕන උත්තර ටික බොහොම පැහැදිලිව ඔහුට අපි ලබා දීලා තියෙනවා. මහරගම ප්‍රදේශයේ වෙළඳුන් දෙපිරිසක් අතර ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ වෙළඳාම් කිරීම සඳහා ලබා දී ඇති භූමිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණක් මුල් කර ගනිමින් දින කිහිපයක් තිස්සේ පැවති එම ගැටලුව ඊයේ පස්වරුවේ සිට උණුසුම් මුහුණුවරක් ගත්තා. මේ මහරගම නගර මධ්‍යයේ පිහිටි පැරණි බස් නැවතුම්පළයි. නගර සභාවට අයත් මෙම භූමියේ මීට පෙර බස් රථ ගාල් කර තිබුණු අතර ඉකුත් නොවැම්බර් මාස සිට එකී බස් නැවතුම්පොළ නාවින්න ප්‍රදේශයට රැගෙන යනු ලැබුවා. පසුව එම ස්ථානයේ වෙළඳුන් පිරිසක් සහ තවත් කණ්ඩායමක් එම ස්ථානයේ වෙළඳාම් කටයුතු සඳහා යොමුව තිබුණා. එහිදී දෙපාර්ශ්වය අතර ගැටලුකාරී තත්ත්වයක් හටගත් අතර ඊයේ පසුරුවේ එක් වෙළෙන්දෙකු වහලයක් මත නැග සිය විරෝධය දැක්වුවේ තමන් ඇතුළු පිරිසට වෙළඳාම් කිරීමට එහි ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින්. එම සිද්ධියත් සමග දෙපාර්ශ්වය අතර පැවති තත්ත්වය උණුසුම් මුහුණුවරක් ගත් අතර ඊ රාත්‍රියේ මහරගම නගර සභාවේ මැදිහත් වීමෙන් අනවසර වෙළඳ සැල් කිහිපයක් ඉවත් කිරීමට පියවර ගත්තා. ඊට අමතරව පැරණි බස් නැවතුම්පළ භූමියද වෙළඳාම් කටයුතු සඳහා තහනම් කළ අතර එම ප්‍රදේශයේ පොලිස් බාධක යොදා වෙළඳාම් කළ නොහැකි බවට දැනුම් දුන්නා. අද උදෑසන පත්තරේ වැඩසටහන මගින්ද ඒ පිළිබඳව අප සොයා බැලුවා. පමුණුව පැත්තේ තත්ත්වයක් වාර්තා කිරීමට සූදානමින් චන්දන පුස්සවැලේ රැඳී සිටිනවා. වෙළඳාම් කටයුතු හේතු කොටගෙන ඇතිවුණු ගැටලුකාරී තත්ත්වයක් එහි හටගෙන තිබෙනවා. චන්දන අපි ওই පැත්තට ඔබට සම්බන්ධතාවය ලබා දෙන්නට සූදානම් වෙනවා. ඒ වගේම යම් ගැටලුකාරී තත්ත්වයකට පිරිස එක්රාශී වී තිබෙනවා. ඒ අයට ඔබත් දැනුවත් කරන්න මේ පවතින වාතාවරණය ගැන, කොරෝනා වටපිටාව ගැන, ඒ වාතාවරණයත් එක්ක එකට එක්රාශී වීමේ ආදීනව පිළිබඳවත් දැනුවත් කරන්න. ඒ අතරේ මොකද්ද තත්ත්වය කියලා අපි ඔබෙන් දැනගන්න කැමතියි. මහරගම පමුණුව කියන්නේ රෙදි වෙළඳාම සම්බන්ධයෙන් බොහෝ දෙනා දන්න ප්‍රදේශයක් තමයි. අවුරුදු සමයේ උත්සව සමයේ ප්‍රදේශවල විවිධ ප්‍රදේශවල ජනතාව මේ මහරගම පමුණුවට එනවා. අද පොඩ්ඩක් නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තියෙනවා. පොලිසිය සඳහන් කරන්නේ මොකද මෙතන වෙළඳුන් දෙපිරිසක් මෙම ස්ථානයේ වෙළඳාම් කිරීමට අවසර ඉල්ලලා තියෙන. ඒ නිසා එහි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා තමයි විධිමත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන තුරු මෙම තීරණය ගෙන තියෙන්නේ. කොහොමුණත් මෙව පොලිසිය ගෙන ඇති තීරණයට මේ වෙළඳ ප්‍රජාව විරෝධය පළ කරනවා. අදාළවම සිට එම ස්ථානයේ රැඳී සිටි වෙළඳුන් තමන්ගේ දුක් ගැනවිල්ල පිළිබඳව මෙලෙස විස්තර කළා. ජනාධිපතිතුමනි අපිට මෙහෙමට පිළිසරණක් ලබා දෙන්න. මෙතන ඉන්නේ අහිංසක දුප්පත් මිනිස්සු හැමෝම. අද දවසේ වික්කේ නැත්තම් අපි හෙට බඩගින්නේ. අද මේක විකුණන් කාලා තමයි හෙට ජීවත් වෙන්නේ. මේකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. දා වේලා හම්බ කරගන්න අපිට නෑ දැන්. අපි මේ අද ආව අපිට එක කෑල්ලක් විකුණ ගන්න බැරි වුණා. මේක මොකක් හරි නිරාකරණය කරන්න කියලා තමයි කියන්නේ. සල්ලි නැති නිසා තමයි මේව කරන්නේ. අපි ඇවිල්ලා දුක් විඳින පාන්දර 3ට විතර නැගිටලා එන්නේ. අපිට සහයෝගය ලබා දෙන ජනාධිපතිතුමනි අපිට වෙන කියන්න කෙනෙක් නෑ. ඔබතුමා මේ ගැන බලන්න අපි දිහාව. අපි හරි අහිංසකයි. අපිට සහයෝගය ලබා දෙන්න මේ ව්‍යාපාරය කරගෙන යන්න. කාලාන්තරය තිස්සේ වෙළ හෙළඳාමේ නිරතු මේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ Tamanට සුපුරුදු විදිහට වෙළඳාම් කරන්න අවසර දෙන්න කියලා. මේ අද උදෑසන ඉඳන් මේ ජනතාව අද අලුයම් කාලයේ තමයි Tamanගේ නිවස ඉඳන් මේ රෙදි අරගෙන ඇවිල්ලා තියෙන වෙළඳාම් කරන්න. නමුත් අද අනපේක්ෂිත විදිහට Tamanගේ රෙදි ටික විකුණ ගන්න හැකියාව ලැබුණේ නැහැ මේ ජනතාවට. ඉතින් මේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ Tamanට සුපුරුදු විදිහට Tamanගේ ජීවිකාව ගෙන යන්න රෙදි කෑල්ලක් විකුණගෙන ජීවත් වෙන්නට අවසර දෙන්නට කියලායි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග උතුරු මැද පළාතේ ජලාශය රසක් වාන් දැමීම මේ විට ආරම්භ වී තිබෙනවා. එමෙන්ම අනුරාධපුර පූජා නගරයේ පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. දින කිහිපයක සිට උතුරුමෙද පළාත ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ දැඩි වර්ෂාපතනයක් ඇදහැලිමින් පවතිනවා. මේ හේතුවෙන් නාච්‍යාදුව රාජාංගණය තිස්සාවැව අංගමුව තුරුවිල පදවි යාන්නොය ඇතුළු ජලාශ රැසක් වන් දමමින් පවතින බවයි ජලාශ බහර ඉංජිනේරු කාර්යාල නිලධාරීන් කියා සිටියේ. නාච්‍යාදුව වැවේ වාන්දුරටු 6ම මේ වන විට විවෘත කර ඇති අතර එහි ජලය මල්වතු ඔයට මුදා හරිනු ලබනවා. මේ හේතුවෙන් මල්වතු ඔය ජල මට්ටම ඉහළ යාමෙන් ඒ අවට පහත් බිම් සහ අනුරාධපුර පූජා නගරයේ පහත් බිම් ජලයෙන් යටව පවතිනවා. එමෙන්ම රාජාංගණයේ ජලාශයේ වාන්දුරටු 30න් 8ක් තවදුරටත් විවෘතව තිබෙනවා.
මෙහි ජලය කලාවයට මුදාහැරීමත් සමග කලාවේ වාන්දුරටු දෙකම මෙවන විට විවෘතව තිබෙන බවයි ජලාශ භාර ඉංජිනේරු කාර්යාල නිලධාරීන් කියා සිටියේ. ඊට අමතරව තවත් ජලාශ රැසක ජල මට්ටම ඉහළ යාමත් සමග පහත් බිම්වල ජීවත් වන ජනතාව මේ පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව ජලාශ භාර ඉංජිනේරු කාර්යාල නිලධාරීන් කියා සිටියා. හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලෙන දැඩි වර්ෂාවත් සමග වගකර තිබූ කුමරු අක්කර 500ක් පමණ ජලයෙන් යටව තිබෙනවා. එමෙන්ම ගොඩකවල ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමග පුස්සතොට කෝන් කටුව වැව පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. වගකර තිබූ වගා බිම් රැසකට මේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි ගොවි ජනතාව පවසන්නේ. මධ්‍යම කඳුකරයට පවතින අයහපත් කාල්ගුණ තත්ත්වයත් සමග කඩුගන්නාව පහළ කොටසේ දැඩි මීදුම් තත්ත්වයක් පැවති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලට ඇදහැලෙන දැඩි වර්ෂාව ඉදිරි දින කිහිපයේද පැවතිය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඊට අමතරව අපි දිවයිනේ සෙසු පළාත්වල ගත්තම ප්‍රධාන වශයෙන්ම අපරභාගී හෝ සන්ධ්‍යා කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සත්යන් නිර්මාණය වෙනවා. හැබැයි මේ වැසි වලින් විශේෂයෙන්ම එම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියා. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 692 දෙනාත් සමගයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 50,229 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ තවත් ආසාදිත මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 247 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ 3ම සිදු ඇතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ බතරමුල්ලේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචිව සිටි 81 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 10 පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක්. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 692 දෙනාගෙන් 5 දෙනෙකු විදේශගතව සිට දෙවෙනිට පැමිණි පුද්ගලයින්. සෙසු ආසාදිතයින් 687 දෙනාගෙන් 223 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර කම්පා දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 දෙනෙකු වාර්තා වුණා. සෙසු ආසාදිතයින් 233 දෙනා දෙවෙනි අනිකුත් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 46495ක්. ඉන් 40509 දෙනෙකුම සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. අපේ රටේ කොවිඩ් 50000 සීමා ඉක්මවයි කියලා අපි කවුරුවත් හිතුවේ නැහැ මාස 3කට කලින්. ඒක අද යථාර්ථයක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් රෝගීන් 30000 40000 ඉක්මුවාට පස්සේ 50000 ලක්ෂ වෙන්න තාම කෙටි කාලයක් ඇතුළත මේක සිද්ධ වෙලා. රටේ සමස්ත පරිපාලන දිස්ත්‍රික්ක 25න් 21කින්ම රෝගීන් වාර්තා වෙන්න ගත්තා ඊයේ වෙන. ඒ වගේම තමයි තහවුරු නොකළ රෝගීන් 39 දෙනෙක් ඊයේ විශ්ලේෂණාත්මක තොරතුරු හරහා හෙළිදරව්. දැන් මේ සංඛ්‍යාව සමහර දවසට 70 වෙනවා. ප්‍රදේශයේ තහවුරු නොකර රෝගීන්. ඒතර මේක ඊටාම් භයානක තත්ත්වයක්. මොකද මේ සියලු දෙනා ලංකාවේ ඇතුලේ කොහේ හරි ඉන්න අය. නමුත් අපි දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. නෙමෙයි මොකද මේ 39 හරි 80 හරි අපි ට්‍රේස් කරගන්න බැරි වුණොත් එහෙම ඒ සියලු දෙනා අපි අඳුනගනත් නිදහසේ සමාජය තුළ ඔබම ගමන් කරමින් ඉන්නවා. මේක අපේ පද්ධතියේ විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ මේකේ වගකීම් බාරගත යුතුයි. පෙබරවාරි මාසයේ මුල සතියෙන් පසුව එන ඕනෑම මොහොතක එන්නතක් අපිට ලබා දෙන්න කවුරු හරි ප්‍රකාශයටපත් කරොත් ඒ එන්නත ලබා දීම සඳහා අවශ්‍ය කරන කටයුතු මේ දවස්වල කරගෙන යනවා. මේ දවස්වල ප්‍රමුඛතාවයේ අනුව පුද්ගලයන්ගේ ලැයිස්තු හඳුනා ගැනීම, එන්නත් කරන මධ්‍යස්ථාන මොනවද, කවුද මේ එන්නත් කරන්නේ, ඒ වගේම ඉදිරියේදී අපි එන්නත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුහුණුව, මේ එන්නත් ප්‍රවාහනය පිළිබඳව පෙරහුරු, එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ පෙරහුරු, මේ සියල්ල අපි දැන් සැලසුම් කරලා තියෙන්නේ. මේ අතර වවුනියාව මහරුහලේ කාර්ය මණ්ඩල සමාජිකින් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වෙත වෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් PCR පරීක්ෂණවලට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. එහි ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතයි. වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයෙන් හඳුනාගත් COVID-19 ආසාදිතයින්ගේ තවත් ආශ්‍රිතයින් 18 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට වවුනියාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 148ක්. කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක සිදු කළ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් සේවිකාවන් 12 දෙනෙකු ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් රත්ගම, මිදිගම, තෙලිච්චවිල, කහඳ, හපුගල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්. ආසාදිතින් ගිරිඋල සහ ආරච්චිකන්ද COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ත්‍රිකුඩාමලය ජින්නානගර ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේ අවුරුද්දක් වයස ඇති බිරිඳෙකුට සහ 20 හැවිරිදි මවකට COVID-19 ආසාදනය වෙත වෙනවා. ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 17 දෙනෙකු PCR පරීක්ෂණ වලට යොමු කර ඇති අතර ගෘහස්ත නිරෝධායනයට දලා කර තිබෙනවා.
මීට අමතරව සිරිමාපුර ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකුටද COVID-19 ආසාදනය වෙ තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයින්ද ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. එංගලන්තයේ වාර්තා වෙච්ච අලුත් වෛරස් ප්‍රභේදයේ ගති ලක්ෂණ වලට සමාන ප්‍රභේදයක් ලංකාව තුලින් හොයාගෙන. එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් තමයි මේ ඒතර වෛරස් ප්‍රභේදය සහිතව අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ ක්‍රිකට් ක්‍රීඩකයා විතරද නැත්නම් තවත් පිරිසක් ඉන්නවද? අපේ රට ඇතුළෙත් මේ වගේ අලුත් වෛරස් ප්‍රභේද තියෙනවද? මේ සියල්ල ජාන විද්‍යාත්මකව තහවුරු විය යුතුයි. ඒ පුද්ගලයා කිසිම විදිහකින් අපේ රටේ අයත් සමග ගැටීමක් සම්බන්ධතාවයක් ඇති වෙ නොවෙච්ච නිසා ඒ වෛරසය අපේ සමාජයට ඇතුළු වීමේ අවදානමක් මේ අවස්ථාවේදී අපි දකින්නේ නැහැ. මේ ප්‍රභේදය ඉතාමත්ම වේගයෙන් පැතිරෙනවා. සාමාන්‍ය තිබුණු COVID-19 වෛරසයට වඩා 70%ක වගේ වේගයකින් ව්‍යාප්ත වීමේ හැකියාව තියෙනවා. නමුත් එයින් යම්කිසි කෙනෙකුගේ රෝගී උත්සන්න වීමට හෝ එයින් මිය යාමට තියෙන අවදානම වෙනසක් නැහැ කියලා තමයි මේ දක්වා සිදු කරපු පරීක්ෂණවලින් සහ තොරතුරු වලින් හඳුනාගෙන තියෙන්නේ. නිර්දායන උපදෙස් නොසලකා හරිමින් 60 නගරයේ සිනමා ශාලාවක් ඉදිරිපිට රැස්ව සිටි තරුණයින් පිරිසක් යලි නිවෙස් වෙත විසිරුවා හැරීමට පොලිසිය පියවර ගත්තා. තයිපොංගල් දිනය නිමිත්තෙන් චිත්‍රපටයක් තිරගත කරන බවට ලැබුණු තොරතුරක් මතයි මෙම පිරිස නිර්දායන උපදෙස් නොසලකා හරිමින් මෙලෙස පැමිණ සිට ඇත්තේ. මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක රජයේ නියම වැඩපිළිවෙල යටතේ දිවෙනට පැමිණි යුක්‍රේන සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් ඊයේ දෙවන දිනටත් යාල සංචාරයක නිරත වුණා. මෙවර සංචාර සඳහා යොදාගත් ජිප් රථවල රියදුරන්ට ආරක්ෂක ඇඳුම් කට්ටල ලබා දීමට පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් ජිප් රථ රියදුරන් පිරිසක් චෝදනා කළේ මීට පෙර සංචාරයේදී යොදාගත් රියදුරන් මෙම සංචාරය සඳහා යොදාගෙන නොමැති බවටයි. විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල් වලට යොමු කිරීමේදී අයිතා ලෙස මුදල් ලබා ගැනීමට ඉඩක් නොතබන ලෙසත් අල්ලස් දීමෙන් වළකින ලෙසත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෝටල් හිමිකරුවන්ට දැනුම් දී තිබෙනවා. ඒ හෝටල් හිමිකරුවන් පිරිසක් සමග COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී එවැනි වංචනික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් සහ විශ්වසනීයව පවත්වාගෙන යාමට යුද හමුදාව කටයුතු කරන බවත් එහිදී යුද හමුදාපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනට ලක්වන පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබා දීම තම අරමුණ බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඔබ නැවතත් ලයිව් ඇට් වල සමගින්. සුනකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතක් ගල්කිරියාගම දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු අදාළ වෙඩි තැබීම සිදු කර ඇති අතර සුනකයාට වෙඩි ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ගල්කිරියාගම පොලිස් වසමේ දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනකයෙකුට ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා තිබෙනවා. අදාළ සුනකයාගේ සිරුරේ වෙඩි තැබීමෙන් සිදු තුවාල කැලල් 11ක් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ගල්කිරියාගම පොලිසිය සුනකයා රඳවා සිටි කූඩුව අසල තිබී ජීව උණ්ඩ කීපයක්ද සොයා ගැනුණා. ඊයේ පස්වරුවේ කුඩා ළමුන් පිරිසක් පාපැදි පදිමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ගොදුරු සුනකයා එක් දරුවෙකු සපාකා ඇති අතර එයට උරණ වූ දරුවාගේ පියා වෙඩි තැබීම සිදු කර ඇති බවටයි සැක කරන්නේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. මේ වන විට තරගයේ දිවා ආහාරය සඳහා නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩලු 3ක් දැවී ලකුණු 65ක් රැස් කරගෙන සිටිනවා. මේ අතර වොෂින්ටන් නගරයේ පිහිටි ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට පිරිසක් කඩා වැදීමත් සමග සිදු කළ කලහකාරී තත්වයට ජනපති ට්‍රම්ප් වගකිව යුතු බවට චෝදනා කරමින් ඊයේ ඔහුට එරෙහිව ඉදිරිපත් කරනු දෝෂාභියෝගයෙන් ජනපති ට්‍රම්ප් පරාජයට පත්ව තිබෙනවා. ඒ සමගින් ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ඔබට සුබ දවසක්.